සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම ප්‍රඥාවන්ත ජන සමාජයක් බිහි කරනු වස් ධර්ම sannivedanaya ඔබ වෙත සමීප කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපයයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ තැඹිලිගස්මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පරිවිනාධිපති කොළඹ නව කෝරළේ හා නව තොටමුණේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පානකාවේ ප්‍රේමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට තමන්ගේ සැදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කුරුණෑගොඩ පදිංචි HR කරුණාවති මහත්මිය, එවැගේම කුරුණෑගොඩ අටාල දෙගම් වාසීන් ඥාතීන් හිතවතුන් ඇතුළු සුපින්වත් පිරිස අද මේ ධර්ම දේශනාවේ සැදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෞතුරු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ බ්‍රාහ්මන ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තති දිට්ඨ ධම්ම සුඛාය සංවත්තති කතමේ චත්තාරෝ උත්ථාන සම්පදා ආරක්ඛ සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතාති ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වතුනි පින්වත් දරුවනි තුන් ලෝකාග්‍ර ශාන්තිනායක අමාමේනී බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාම ලෝක සත්වයන්ට හිතසුව පිණිස ධර්ම චාරිකාවේ වැඩම කළා. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේට අවුරුදු 45ක කාලය පුරාම විවිධාකාරයේ පුද්ගලයන් එදා මුණ ගැහුණා. කායික මෙන්ම මානසික වශයෙන් අසහනයට පීඩනයට ව්‍යසනයට විපත්තියට පත්වෙච්ච උදවිය. ඒ සෑම දිනාටම තමන් ලබාගත් මිනිස් ජීවිතය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටත් ලෝක ස්වභාවය තත්වාකාරයෙන් දැන ගැනීමටත් මෙලව පරලොව නිවන් කියන ත්‍රිවර්ග සම්පත්තියම සාක්ෂාත් කර ගැනීමටත් අවස්ථාවක් වුණේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමත් උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමත් බව අපි හැම දෙනාම දන්න කාරණයක්. ඒ දැනුම අවබෝධය ලැබූ ක්‍රම කීපයක් තිබෙනවා. දැන් අද මේ ධර්ම දේශනාවේ
දායකත්වයේ දරන දායක පිරිස කුරුණෑගොඩ අටාල ප්‍රදේශයේ බොහොමත්ම ගැමි පරිසරයක් තුළ ගම්වල ජීවත් වෙන ශ්‍රද්ධා සම්පන්න ගුණ සම්පන්න දායක දායිකා පින්වතුන්. අපට තිබුණා පෝය 4ක්. අපේ රටේ බෞද්ධ පින්වතුන් ඔය 4 පෝයටම සිල් සමාදන් වුණා. අදත් පිටිසර ගම්වල ඒ කාර්ය දිගින් දිගටම සිද්ධ කරනවා. දැන් නාගරික වෙනකොට 4 පෝයෙන් ගෙවිලා එක පෝයක් 15ක පෝයක් එයිනුත් වරුවයි. එතෙන් වෙලාවට අපි පොහෝ දිනවල ධර්ම දේශනාවලට යන අවස්ථාවල දකිනවා දවල් 12යි දානි ගත්තෙන් පස්සේ ඇතැම් උපාසකම්මලා ඉන්නේ බස් නැවතුම්පලවල වරුවෙනුත් වරුවයි. ඒ තරමට දැන් පෝයපත් වෙලා. අතීතේ ඒ සිල් සමාදන් වීමට යන උවසු උවසියන් වටිනා ධර්ම ග්‍රන්ථ කිහිපයක් අරගෙන තමයි පන්සලේ බණ මඩුවට ගියේ. සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, 550 ජාතක පොත් වහන්සේ වැනි ධර්ම ග්‍රන්ථ. ඒ අරගෙන ගිහිල්ලා ඒ ජාතක කතා, නිධාන කතා අනිත් අයටත් ඇසෙන පරිදි බොහොම ලස්සනට යමෙක් කියවනවා. විවේක කාලයක් ලද විට කරන්නේ ඒ කාර්යය. දැන් අද මේ ධර්ම ග්‍රන්ථ අරගෙන යන පිරිසත් නැහැ. විවේක කාලයක් ලද විට ඒ ධර්ම ග්‍රන්ථවල අන්තර්ගත ජාතක කතා, නිදාන කතා වෙනුවට ඊට වඩා කතා මල්ලක් අරගෙන තමයි බණ මඩුවට එන්නේ. එවිලා විවේකයක් ලද විට ඒ මල්ල ලෙහෙනවා. ඒකේ තියෙනවා ලිද ළඟ කතා, සමුපකාරී කතා, පාසලන් කතා, මගතොටේ කතා, සේවය කරන ස්ථානයේ කතා, ගෙනාපු ඉතින් ඇඳ පැළඳු මේ ඔක්කොම. ඉතින් කොහොමද අපි මේ පිළිබඳව දැනුමක් ලබන්නේ? ඒ නිසා පින්වතුනි මේ දැනුම ලැබීම සඳහා එක් ක්‍රමවේදයක් තමයි ධර්ම පුස්තකයේ අධ්‍යයන පරිශීලනය කිරීම. ඒ ධර්ම ග්‍රන්ථ කියවීමෙන් අපට දැනුම් සම්භාරයක් ලබන්නට පුළුවන්. ඒ පිළිබඳව තර්කයක් නැහැ. අනිත් ක්‍රමය තමයි ධර්ම දේශනා කරවීම, ශ්‍රවණය කිරීම කියන විශේෂිත වූ අවස්ථාව. දැන් මේකත් හුඟක් දුරට වෙනස් වෙලා. අද නිවෙස්වල ධර්ම දේශනාවක් පැවැත්වෙනවා කියලා ඥාති හිතවතුන්ට දැනුම් දුන්නාම එතෙම් වෙලාවට බොහෝම සුළු පිරිසක්, එයිනුත් අවුරුදු 50-60 ගිය පිරිසක් තමයි ඒ වෙලාවට ධර්ම දේශනාවට සම්බන්ධ වීම සඳහා පැමිණෙන්නේ. අද හුඟක් කුරු පුරුදු වෙලා තිබෙන්නේ බණ ඉවර වෙන වෙලාවට එන්න. මොනවා හරි පාර්සලයක්, සීනි කිලෝ එකක්, තේ කුල කිලෝ එකක් අරගෙන ඇවිල්ලා මගට වෙලා ඉන්නවා. බණ ඉවර වෙන වෙලාවට තමයි එන්නේ. ඒකත් අද හුඟක් දුරට සකස් කරගෙන තියෙන තවත් ක්‍රමවේදයක් හැටියට. නමුත් පින්වතුනි අපි සැලකිලිමත් විය යුතුව පවතිනවා සත්ව ලෝකේ අපා දෙපා සිව්පා බහුපා සත්වයන් අතරින් ශ්‍රේෂ්ඨයයි සම්මත සත්වයා තමයි මිනිසා කියලා කියන්නේ.
එයි අන් සත්වයින් තුල දකින්ට නොලැබෙන සුවිශේෂී ගති ලක්ෂණ රාශියක් මිනිස්යන් තුල තිබෙනවා. එහෙත් වර්තමානය පිළිබඳව හිතනකොට එතෙම් වෙලාවට අපට දැනෙනවා හැඟෙනවා ඒ තිරච්ඡානගත සතුන් තුලවත් දකින්ට නොලැබෙන ගති ලක්ෂණ ශ්‍රේෂ්ඨයයි සම්මත මේ මානව සමාජයේ තුල දකින්ට අහන්ට ලැබෙන. ඊට හේතුවක් තියෙනවා භවට බය නැතිකම. ධර්මයේ තුලින් ධර්මය ශ්‍රවණය කිරීම තුලින් ධර්ම ග්‍රන්ථය අධ්‍යයන පරිශීලනය කිරීම තුලින් අපි ලබාගත් මිනිස් ජීවිතය අර්ථවත් කර ගන්නට පුළුවන් කොහොමද ගුණාත්මක වශයෙන්. ඒ තුලින් අපි අවබෝධ කර ගන්නවා පින්පව් පිළිබඳව කල යුතු නොකල යුතු දේ පිළිබඳව හල යුතු රැකගත යුතු දේ පිළිබඳව මව්පියන් ගුරුවරුන් වැඩිහිටියන් පිළිබඳව සාර ධර්ම පිළිබඳව කිසියම් දැනුමක් අවබෝධයක් ලබනවා. ඒ නිසා අපේ ජීවිතය නිවැරදි කරගන්නට නිවැරදි මඟකට යොමු කරගෙන ඉදිරියට යන්න අපට තියෙන එකම මාධ්‍ය තමයි තථාගත ධර්මය. ඒ ධර්මයේ පිළිබඳව අවබෝධයකින් ගමන් කරන කෙනාට ජීවිතේ නිවැරදිව පවත්වාගෙන යන්නට පුළුවන්. ඒ නිසා අපේ ධර්මයේ කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඒ ධර්මානුකූලව ජීවත් වෙන ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන යමෙක් වෙයිද ඔහුට ස්වභාව ධර්මයෙන් පවා ආරක්ෂාව ආශිර්වාදය සැලසෙන බව දහමේ උගන්වලා තියෙනවා. දැන් 2012 වර්ෂයේ අවසාන වෙනකොට මුළු ලෝකේම අවිනිශ්චිතව කටයුතු කළේ. මොකද මේ ලෝක විනාශය පිළිබඳව සංකල්පයක් නිසා. ඉතින් බොහොමයක් අය මා එක්ක සාකච්ඡා කළා. ඇසු ඔක්කොටෝ මම දුන්න උත්තරය තමයි පව් කරපු උදවිය බය වෙන්න ඕන. මේ යහපත් වැඩ කරන පින්කම් කරන අය බය විය යුතු නැහැ. ඒක අපේ දහමේ උගන්වනවා ධම්මෝහ වේරක්කති ධම්මචාරී. ඒ ධර්මානුකූලව ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන උදවියට ස්වභාව ධර්මයෙන්ුත් ආරක්ෂාව ආශිර්වාදයේ සැපෙනවා. ඒ නිසා පින්වතුනි අපේ අනමතාග්‍ර කාලයක් මේ සසරේ ගමන් කරන අපි ඊටාම වැදගත් සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි සසරේ කරන මහ පිංකම් කරන කොටගෙන මේ සත්ව ලෝකේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් හැටියට උත්පත්තිය ලැබීමේ වාග්ය උදා කරගෙන තියෙනවා. නමුත් අපේ බොහොමයක් අය මේ පිළිබඳව හිතනවාද කල්පනා කරනවාද කියන එක සැකයක් ඇති වෙනවා. බොහොමයක් අය ඒ ධර්මයේ ආශිර්වාදයේ ලැබමින් ජීවිතය සකස් කරගෙන තියෙනවා, නිවැරදි කරගෙන තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ නිවැරදි කරගන්නට ලබාගත් මිනිස්කමේ අර්ථවත් කරගන්නට අපට මහා ශක්තියක් ලැබෙනවා. ධර්ම දේශනා කිරීම ශ්‍රවණය කිරීම කියන කාරණාව හරහා බණ කියන හාමුදුරුවන්ටත් ආනිසංස රැස් වෙන
බණහනු ඔය පින්වතුන්ටත් ආනිසංස රැස් වෙන පින්කමක් ධර්ම දේශනාවන් දේශනා කිරීම ශ්‍රවණය කිරීම කියන සුවිශේෂී පින්කම. අද මේ බෞද්ධයා නාලිකාවේ හරහා පැවැත්වෙන ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ කුරුණෑගොඩ පදිංචි එච්.ආර්. කරුණාවති මාතාව සහ කුරුණෑගොඩ අටාල දෙගම්වාසීන් දායකත්වයේ දරනු. කරුණාවති මෑණියෝ බලාපොරොත්තු වෙනවා මියගිය දයාබර ස්වාමියාටත් මලිත් තාරක ආදරණීය පුතණුවන්ටත් දෙමව්පියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. දායකත්වයේ දරූ අයගේ මියගිය ඥාතීන්ට පින් ප්‍රාර්ථනා කරන අතර අටාල කුරුණෑගොඩ බෝධිරුක්ඛාරාම විහාරාධිපති ගරු කටයුතු අපේ ගල්පාත වජිරබුද්ධි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් ඒ වගේම මේ සම්බෝධි විහාරාධිපති බෞද්ධයා නාලිකාවේ ගරු සභාපති අපේ හිතවත් සහෝදර ශාස්ත්‍රපති දරණාගම කුසල ධම්ම හාමුදුරුවන්ටත් ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් කරුණාවති මහත්මිය ඇතුළු සහභාගී වන හැම දෙනාටත් සමස්ත ලංකාවාසී ජනතාවටත් ආරක්ෂාව ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. පින්වතුනි වසරක් ගෙවිලා වසරක් ලැබූ අවස්ථාව කියලා කියන්නේ ඒත් හොඳ කඩයිමක්. 365 දවසක් ගෙවිලා ඊළඟ 365 දවසක් ආරම්භ කරන අතරේ අපට හිතන්නට පුළුවන් අවස්ථාවක් තමයි ඒ අවස්ථාව. පින්වතුනි හිටියා මේ ග්‍රීසියේ දෙවියෙක් ජානු අස් කියලා. ඒ දෙවියට තිබෙනවා මුහුණු දෙකක්, ඉදිරියට එකක් පිටුපස්සට එකක්. ඉදිරියට තියෙන මුහුණෙන් ඉදිරිය බලනවා, පිටිපස්සට තියෙන මුහුණෙන් පිටිපස්ස පේනවා. ඒ නිසා මේ ජානු අස් කියන දෙවියාගේ නාමය මුල් කරගෙන ජනුවරි කියලා සකස් කරලා තියෙනවා. ගෙවිච්ච 365 දවස ගැන හිතලා බලලා තමන්ට හිතසුව පිණිස, අනුන්ට හිතසුව පිණිස, සමාජයට හිතසුව පිණිස මම මොනවද කළේ? තමන්ට අහිත පිණිස, අනුන්ට අහිත පිණිස, සමාජයට අහිත පිණිස මොනවද මම කළේ? මෙන්න මේ දෙආකාරයේ පිළිබඳව තුලනාත්මක අවබෝධයක් ලබන්නට පුළුවන් අවස්ථාව වසරක් ගෙවීම, වසරක් ලැබීම. එන් ගෙවිච්ච කාලයේ පිළිබඳව දුර්වලතා අඩුපාඩුකම් වැඩි නම් ඒවා අවම කරගෙන ජීවිතේ නිවැරදි කරගන්නට අවස්ථාවක් සැලසෙනවා. ආරම්භයක් කියලා කියන්නේ වසරක. මේ වර්ෂයේ තුල ඒ අඩුපාඩුකම් දුරු කරගෙන, වැරදි තැන් හදාගෙන, නිවැරදි කරගෙන, අඩුපාඩු හදාගෙන අපේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්නට පුළුවන්. ඒ නිසා 2013 වර්ෂය තුල මේ ආයතනයේ ගරු සභාපති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් දායක දායිකා පින්වතුන්ටත් සමස්ත ලංකාවාසී ජනතාවටත් ආරක්ෂාව ආශිර්වාදය කායික මානසික සුවසහනය ප්‍රාර්ථනා කිරීම මේ තුලින් අපේක්ෂා කරනු. අද මේ ධර්ම දේශනාවේදී
මම මාතෘකා කළේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ගහපති වර්ගයට ඇතුළත් වෙන සූත්‍රයක්. ඒ සූත්‍රය හඳුන්වන්නේ උජ්ජය සූත්‍රයේ හැටියට. ඒ සූත්‍ර දේශනාව තුළින් ප්‍රකාශ කෙරෙන ධර්ම කරුණු මේ ලොකු කුඩා හැම දෙනාටම මනාව අවබෝධ වන පරිදි පැහැදිලි කර දීමට මා බලාපොරොත්තු වෙනවා. මින් ලබන සකල විද කුසල ශක්තිය ලෝසසුන් සුරකින දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටත් මියගිය සියලුම ඥාති හිතමිත්‍රාදීන්ටත් රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ටත් උතුම් වූ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි මාතෘකා කළ සූත්‍ර ධර්මයේ පිළිබඳව අවධානය යොමු කරමු. පින්වතුනි, දවසක් ශාන්ති නායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්ට උජ්ජය බ්‍රාහ්මණයා ඇතුළු ගෘහපතිය ඇතුළු පිරිසක් බුදුහාමුදුරුව හම්බ වෙන්න ගියා. ගිහිලා බුදුහාමුදුරුවන්ට වැඳලා පසෙක වාඩි වුණා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උදවිය සමග සතුටු සාමීච කතාවේ යෙදෙනවා. පිළිසඳර කතාවේ යෙදෙනවා. ඒ වෙලාවේ මේ උජ්ජය කියන මොහු සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අපි මේ නගරේ ඉඳලා වෙනත් පළාතකට යන්නටයි සූදානම. ඊට මත්තෙන් මට අදහස් වුණා ඔබ වහන්සේ මුණ ගැසිලා මෙලව හිත පිණිස සුව පිණිස හේතු වෙන යම් කිසි ධර්මයක් වෙයි නම් ඒ දැනගෙන අසාගෙන ඒ ප්‍රදේශයට යන්නට. ඒ නිසා ස්වාමීනි, මෙලව හිත පිණිස සුව පිණිස හේතු වෙන ධර්මයක් වේ නම් අපට දේශනා කරන සේක්වා කියලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා. අන්නේ ඒ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාලා, චත්තාරෝ මේ බ්‍රාහ්මණ ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තති දිට්ඨ ධම්ම සුඛාය සංවත්තති ඛතමේ චත්තාරෝ උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනු මෙලව හිත පිණිස සුව පිණිස හේතු වෙන කරුණු තියෙනවා. කීයක්ද? කරුණු 4ක්. ඛතමේ චත්තාරෝ මොනවද මේ කරුණු 4? එක උත්ථාන සම්පත්තිය, දෙක ආරක්ක සම්පත්තිය, තුන කල්යාණ මිත්‍රත්වය, 4 සමජීවිකතාව කියන මේ කරුණු 4. අනේ එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ මානව සමාජය තුල ජීවත් වෙන මිනිස්යන් බොහොමත්ම උත්සාහයෙන් කැපවීමෙන් අදිෂ්ඨාන පූර්වකව ධනය හම්බ කරනවා. ඒ ධනය හම්බ කරන අතර බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ගොවිතැන, වෙළඳාම, පශුපාලනය, රාජ්‍ය සේවය වෙනත් ඒ හා සම්බන්ධ ක්‍රම හරහා ධනය හම්බ කරනවා. හැබැයි
මේ ධනය හම්බ කරන්නේ දහඩිය මහන්සියෙන් දෑතේ වැරවීරියෙන් අව්වැසි නොබලා රෑදවල් නොබලා දහමට අනුව. දැන් ඔය ක්‍රමවේදයන් එසේ පවතිද්දී තවත් ධනය හම්බ කරන ක්‍රමවේදයන් සමාජයට එකතු වෙලා තියෙනවා. ඇතැම් වෙලාවට සීත කරපු කාමරේ ඉඳගෙන මිනිස්සුන්ගේ ශ්‍රමය ලබාගෙන අවම වැටුපක් ඔවුන්ට දීලා ධනය හම්බ කරන පුද්ගලයෝ ඉන්නවා. ඊළඟට දහමට නොගැලපෙන මෙරටේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තව පැවතෙන මත්කුඩු මත්පැන් ආදිය මුල් කරගෙන ධනය හම්බ කරන පුද්ගලයෝ ඉන්නවා. එයින් භයානකම අංශයක් තමයි වර්තමානයේ වන විට සමස්ත පාසල් පද්ධතිය තුල දරුවන් ගිල ගැනීමේ අනාගත පරපුර විනාශ කිරීම සඳහා විවිධ සංවිධාන තුලින් පාසල් ආශ්‍රිතව දරුවන් පොළඹවන ඒ අනාගත පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ආදිය අලෙවි කරමින් ධනය හම්බ කරන පුද්ගලයන් මේ රටේ ඉන්නවා. හැබැයි තථාගත ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙනවා වැරදි ජීවන ප්‍රතිපදාවන් ක්‍රමවේදයන් බැහැර කරලා දහමට අනුව නිවැරදි ක්‍රමවේදයන් තුල ධනය හම්බ කරන්නට ඕන. ඒ පිළිබඳව මනාව පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කළේ වැරදි ජීවන ක්‍රම නොව නිවැරදි ජීවන රටාවන් උන්වහන්සේ සඳහන් කළා. ඒ ක්‍රමවේදයන් හරහා ධනය හම්බ කරනවා. ඊළඟට ඒ හම්බ කරන ධනය ආරක්ෂා කරගත යුතුව පවතිනවා. ඒක තමයි අමාරුම වැඩි. මේ හම්බ කරපු ධනය ආරක්ෂා කර ගැනීම. දැන් බොහොමයක් අය බැංකුවල දැම්මා. දැන් බැංකුවල දානවත් අඩුයි. මොකද ඒ වගේ පොලිය ක්‍රම අඩු නිසා. ගෙදර තියාගන්න බෑ. මංකොල්ලකාරයෝ පයින්නෝ. අද හුඟක් දුරට බොහොම කාන්තාව කැමතිනේ මේ රත්තරන් ආදියට පළඳනාවන්ට. දැන් මේ ආභරණ වලින් සැරසිලා මහමග යන්නේ නැහැ. ඒ වෙනුවට අද හුඟක් අලුත් නොයෙක් වටිනාකමින් අඩු පළඳනාවල් තමයි පළඳින්නේ. ඇයි අද මහමග යන්න බැරි තත්ත්වයක්. දවල් මංකොල්ල කන තත්ත්වයක් පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කළා මෙන්න මේ හම්බ කරන ධනය රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් හානියක් නොවුනොත් ඒ ධනය ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් කොහොමද ඒක කරන්නේ? අපි කැමති වුණත් නොවුනත් රටක පාලකයෝ විවිධ බදු ක්‍රම අලුතින් සකස් කර ජනතාවට බදු බර පටවමින් ජනතාවට ගෙන් බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. අපි කැමති වුණත් ගෙවන්න ඕන, අකමැති වුණත් ගෙවන්න ඕන. සොරෙකුට ඒ ගැන කතාවක් නැහැ. මොහු හම්බ කරන ක්‍රමයේ පිළිබඳව ධනය අවස්ථාව ලැබුණොත් සොරාගේ අරමුණ ඒ සොරකම් කර ගැනීමමයි. එතෙම් වෙලාවට නොසිතූ ආකාරයේ ගින්නෙන් ජලයෙන් අපේ ධනය විනාශ වෙනවා.
දැන් පහුගිය කාල සීමාවල මාස 7ක් දැඩි පෑවිල්ල. ඒ ප්‍රදේශවල ජීවත් වෙන අයට බොන්න වතුර නැහැ. සතුන් සිව්පාවන් මිය ඇදුණා. කණ්ඩ ගහ කොළක කොලක් නැහැ. බොන්න වතුර ටිකක් නැහැ. ඒ තරමට දැඩි ලෙස නියගේ බලපෑවා. එයිනුත් අපේ ජන ජීවිතයට විශාල වශයෙන් බලපෑවා. දැන් ඒ වටත් එක්ක ලංකාව වටේටම තාමත් ගං වතුර අද ඊළඟට ගොවිබිම් විනාශ වෙලා, උන් හිටි තැන් අහිමි වෙලා, ජීවිතවලට තර්ජනයක් වෙලා, නිවාස අහිමි වෙලා, යන්නේන මන් නැති තත්වයට පත් වෙලා. ඒ නිසා පින්නතුනි, ගින්නට ජලයට පුද්ගලයෙකුගේ තරාතිරම සහ ඒ පිළිබඳව තැකීමක් නැහැ. අපේ ධනය දේපල විනාශයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මෙන්න මේ හම්බ කරන ධනය ආරක්ෂා කරගත යුතුයි. හම්බ කරන ධනය ආරක්ෂා කරගත යුතුයි. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍රත්වය සම්පත්තිය. කොහොමද මේක හඳුනගන්නේ? කල්යාණ මිත්‍රයා පාප මිත්‍රයා. උරගාලා දිවගාලා කිරලා මැනලා මෙයා කල්යාණ මිත්‍රයෙක්, මෙයා සත්පුරුෂයෙක් කියලා දැක්කදුටු පමණින් කොහොමද හඳුනගන්නේ? අසීරුයි. ඒක බුදුහාමුදුරුවෝත් අපට උගන්වලා තියෙනවා. නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉත්තර දස්සනේන. සිනහවෙන් හෝ කතාවෙන් හෝ මිනිහෙක් මැනගත නොහැකිය. පුද්ගලයෙක් මැනගන්ට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඇසුර තුලින්. ඒත් කෙටිකාලීන ඇසුරක් තුල නොව දිගුකාලීන ඇසුරකින් තමයි මෙයා කල්යාණ මිත්‍රයෙක්ද පාප මිත්‍රයෙක්ද කියලා අපට දැනගන්න අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. මේ වර්තමාන සමාජයේ බස් එකේදී බස් නැවතුම්පලේ කඩපිලේ සේවස්ථානයේ මගතොටේ යම් පුද්ගලයෝ මුණ ගැහිලා කතා කළ සැනින් ඔවුන් පිළිබඳව මහත් විශ්වාසයක් ඇති කරගෙන ක්‍රියා කරලා තමන්ගේ දේපල කනකර ආභරණ තමන්ගේ ආත්මය විනාශ කරගන්නා අවස්ථා කොතෙකුත් මාධ්‍ය හරහා අපට දකින්නට ලැබෙනවා. මේවා වර්තමාන සමාජයේ තුල තරුණ තරුණියන්ටත් වැඩිහිටියන්ටත් කාටත් ඊ타ත්ම ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුව පවතිනවා. සමාජයේ තුල ජීවත් වෙනකොට පුද්ගලයෝ හඳුනගන්නේ කොහොමද? ඒ කල්යාණ මිත්‍රයා තුල තිබෙනවා පින්නතුනි ශ්‍රද්ධාව. දැන් මේ ධර්ම දේශනාව දායකත්වයේ දරන ශ්‍රවණය කරන මේ පින්නතුන් අපේ අම්මලා තාත්තලා බොහොමත්ම ශ්‍රද්ධාවන්ත අය. ඒ ප්‍රදේශේ. එහි ඉඳලා ඇවිල්ලා මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව. බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්. ඒ වගේම කර්මඵල විශ්වාසය. ඒ නිසා ඒ ශ්‍රද්ධාව තියෙනවා කා තුලද? කල්යාණ මිත්‍රයා තුල. ඊළඟට ඔහු තුල දකින්ට ලැබෙනවා සීලමය ගුණය. සීලෙන් කරන්නේ මිනිස්සු හීලෑ කරන එකනේ. කය වචන සංවර කරන එකනේ. හීලෑ වෙච්ච පුද්ගලයා තුල සංවරකම, සංසුන්කම, හැදියාව නිරන්තරයෙන්ම දකින්ට ලැබෙනවා. ඊළඟට ඔහු තුල තිබෙනවා පරිත්‍යාග ලක්ෂණ.
මේ සම්බෝධි විහාරය බහුකාර්යයන් සිදු කරන ආයතනයක්. අපේ කුසල් ධම්ම හාමුදුරුවෝ මූලිකව මේ රටේ ජාතික ආගමික ශාසනික ශාස්ත්‍රීය සමාජීය සුවිශාල කාර්යභාරයක් සිදු කරන ආයතනය. එනිසා දායක දායිකාවන් පින්වතුන් බොහෝමත්ම හැඟීමකින් ඒ ආයතනයේ කරගෙන යන සත්කාර්යයන් මැනවින් සිදු කරගෙන යන්නට විවිධ පරිත්‍යාගයන් සිද්ධ කරනු ලබන. පින්වතුනි අපේ රටේ මේ බෞද්ධ ජනතාව කොච්චර පරිත්‍යාගයට කැමතිද කියන බව පැහැදිලි වෙන සාධකයක් තමයි මේ රටේ වෙසක් පොසොන් කාලය තුල ඒ වගේම ස්වභාවික විපත් සිදු වෙන අවස්ථාවන් තිබෙනවා. නියන්සාය ඒ වගේම ගං වතුර නොයෙක් අවස්ථාවන් තුල අපේ රටේ උදවියගේ හදවත බුදුදහම තුළින් සකස් කරලා තියෙනවා පරිත්‍යාගය සාධු සම්මත ක්‍රියාවක් හැටියට සිදු කළ යුතු දෙයක් හැටියට දහමින් උගන්වලා තියෙනවා. ඒ දහම තුළින් සකස් වූ හදවත් ඇති මේ රටේ පින්වතුන් පරිත්‍යාග කරන්නේ බොහෝමත්ම නිර්ලෝභීව බොහෝමත්ම හැඟීමකින් බොහෝමත්ම ගෞරවයෙන්. මේ කාරණා එක්කම ඊළඟ වැදගත්ම කාර්යය තමයි පින්වතුනි ප්‍රඥාව. මේ මොනවා කළත් ප්‍රඥාවෙන් තොරව ප්‍රතිඵල ළඟා කර ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍රයා තමන් යම්කිසි සත්කාරයක් යහපත් දෙයක් සිද්ධ කරනවා නම් ඒකට සම්බන්ධ කරගන්නවා දායක කරගන්නවා තමන් ඇසුරු නිසුරු කරන උදවියක්. ඇසුරට වැටුණු කෙනෙක්ගේ දුර්වලතා දකී නම් ඒ දුර්වලතා මගහරවාගෙන නිවැරදි මාර්ගයකට යොමු කරවලා ඔහු නිවැරදි කරන්නට අවශ්‍ය කරන පසුබිම සකස් කරමින් කටයුතු කරනු ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කළා එච්චරක් නෙවෙයි පාප මිත්‍රයොත් ඉන්නවා. ඔවුන් කරන්නේ මොකද්ද? පරිහානීය අංශවලට පුද්ගලයා යොමු කරවීම. ඒ නිසා ඒ පරිහානීය ලක්ෂණ ඇති ක්‍රම හරහා යොමු වෙන්නට එපා. එයින් එකක් තමයි ස්ත්‍රී ධූර්ත බව. දෙවෙනි කාරණාව තමයි සුරා ධූර්ත බව. තුන්වෙනි කාරණාව තමයි අක්ඛ ධූර්ත බව. ස්ත්‍රී ධූර්තේ නොවිය යුතුයි. සුරාවෙන් වැළකිය යුතුයි. සූදුවෙන් වැළකිය යුතුයි. මේ අංශවලට නැඹුරු වුණොත් අපේ දහමේ උගන්වනවා ලද්ධං විනාසේති තම්පරා භවතෝ මුඛං. හම්බ කරන දේ විනාශය කරා යොමු වෙනවා. ඒක පරිහානීය ලක්ෂණ. පුද්ගලයා ධනයෙන් පිරිහෙනවා, ගුණයෙන් පිරිහෙනවා, සමාජයෙන් පිරිහෙනවා. කායික වශයෙන්ුත් ඒ පුද්ගලයා පරිහානීය තත්වයට පත් වෙනවා. සමාජයේ පිළි නොගන්නා පුද්ගලයෙක් බවට පත් වෙනවා. සමාජයේ අවලංගු වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ගෙදර දොර සමගිය බැහැර වෙන තත්වයට පත් වෙනවා. තමන්ගේ හැදෙන වැඩෙන දරුවන්ට නිසි නායකත්වයක් අවවාදයක් දෙන්න බැරි තත්වයට පත් වෙනවා. ඒ දරුවන් කරකස කටෝර අම්මා තාත්තාට අවනත නොවන දරුවන් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි ඔය කියන ගති ලක්ෂණ පරිහානීය ලක්ෂණ තුලින් ඇති වෙනවා නම් අපිම අපේ ජීවිතයේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගෙන
දහමට අනුව ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ක්‍රමවේදයන් හරහා අපි යොමු වෙන්නට ඕන. ඒ තුලින් ජීවිතේ අර්ථවත් කරගන්නට ඕන ගුණාත්මක වශයෙන්. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ සමජීවිකතාව. ලැබෙන අය පිළිබඳව අවබෝධ කරගෙන වැය සකස් කර ගැනීම. අද අපේ සමාජයේ තියෙන්නේ බොහොමයක් අය අතර රැල්ලකට හසුවීම. අල්ලපු ගෙදරට ගේන දේවල් ගැන විපරම් කරලා ඒක අපෙත් අවශ්‍යතාවයක් අත්‍යවශ්‍ය දෙයක් බවට අපි පත් කරගන්න. සේවය කරන සේවස්ථානීන් උදවියත් එක්ක සාකච්ඡා කළාම ඒ අපටත් අනිවාර්ය දෙයක් බවට අපි තීරණය කරනවා. සමාජ රැල්ලකට හසු වෙලා වේගෙන් ගසාගෙන යන තත්වයට පත් වෙලා ඒ නිසා අපි හැම වෙලාවකම තීරණය කරගන්න ඕන තමන් ලබන අය මොන විදිහද ඒ අයට ගැලපෙන්න වැය ශීර්ෂය අපි සකස් කරගන්නට ඕන. බැංකුවලට ණය වෙලා පොලියට අරගෙන ලෝකයට ණය වෙලා පාරට බහින්න බැරුව උන් හිටි ගෙවල් අහිමි වෙන ලෝකයාගෙන් අපවාද ලබන ලෝකයාගෙන් චෝදනා ලබන ලෝකයාගේ තර්ජන ගර්ජන වලට එල්ල වෙන තර්ජන ගර්ජන එල්ල වෙන ඇතැම් වෙලාවට ජීවිතේ පවා නැති කරගන්නා නැති වෙන තත්වයට පත් වෙනවා අපි අර විදිහේ රැල්ලකට හසු වෙලා යාම තුල. ඒ නිසා අපි සෑම වෙලාවකම තුලාවක උතුර වගේ මේවා සමව පවත්වාගෙන යතොත් අපට කිසිම වෙලාවක ගැටලුවක් ගැටුමක් මතවාදයක් නැතුව අපේ ජන ජීවිතය පවත්වාගෙන යන්නට පුළුවන්. ඒ නිසා ලද දෙයින් සතුටු වීමේ ලක්ෂණය අපි තුල ඇති කර ගන්නට ඕන. අද හුඟක් දුරට නැත්තේත් ඔය කාරණා පිළිබඳව. මෙන්න මේ කාරණා අතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මෙලව හිතසුව පිණිස පමණක් නෙවෙයි පරලොව හිතසුව පිණිස පවතින ලක්ෂණත් තිබෙනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා ශ්‍රද්ධා සීල ත්‍යාග පඤ්ඤා ආදී කොට ඇති මේ ලක්ෂණ. ශ්‍රද්ධාව තියෙන්න ඕන, සීලවන්තයෙක් වෙන්න ඕන, පරිත්‍යාගශීලී පුද්ගලයෙක් වෙන්නට ඕන. මේ කාරණා හරහා ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්න ඕන. ප්‍රඥාවෙන් තොරව කටයුතු කළොත් ඒ කරන කාරණා තුලින් නිසි ප්‍රයෝජන අපට ළඟා කරගත නොහැකි. ඒ නිසා ශ්‍රද්ධා ප්‍රඥා කියන කරුණු දෙක සමව පවත්වාගෙන යමින් අපි කරන දේවල් තුලින් ප්‍රතිඵල ළඟා කරගන්නට පුළුවන් පරිදි අපි කටයුතු කරන්නට ඕන. ඒ නිසා අපේ ලංකාව වැනි හොඳ රටක් වාසනාවන්ත රටක් ලෝකයේ රටවල් එක්ක බලනකොට ඒ වාසනාව එක් පැත්තක් තමයි නිර්මල දහමක් අපට ලැබිලා තියෙනවා. ඒ දහම තුලින් ජීවිතේ සෑම පැත්තක්ම නිවැරදි කරගෙන අර්ථවත් කරගෙන ආදර්ශවත් ජීවිතයක් පවත්වාගෙන යන්නට පුළුවන් කරුණු දහම තුලින් උගන්වනවා. ඒ කරුණු අපි හරියාකාරව අධ්‍යයනය කළොත් අපේ ජීවිතය වාසනාවන්ත කරගන්නට පුළුවන්. අද මේ කරුණාවතී මෑණියන් ප්‍රධාන මේ ශ්‍රද්ධාවන්ත උදවිය දුරගෙවා මේ අගනුවරට පැමිණිලා මේ සුවිශේෂී පින්කමේ දායකත්වයේ දරන්නෙත් ඒ පිළිබඳව තමන් තුළ තිබෙන ශ්‍රද්ධාව ප්‍රඥාව කියන කරුණු තුලයි. එයත් බොහෝමත්ම ගෞරවයෙන් තුනුරුවන් පිළිබඳව අප්‍රමාණ
හැඟීමකින් යුක්තව මේ කාර්යයන් සිද්ධ කරනු ලබන්නේ. ඒ නිසා ඒ මෑණියන් ප්‍රධාන අටාල ප්‍රදේශවාසී පින්වතුනුත් ඒ වගේම සහෝදර ඥාති හිත මිත්‍රාදීනුත් සමස්ත ලක්වැසි බෞද්ධ අබෞද්ධ පින්වතුනුත් මේ ධර්ම දේශනාවට දායක වෙමින් කටයුතු කරලා ශ්‍රවණය කරලා එයින් ලබන ආනිසංස ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු පිරිසක් ඉන්නවා, අනුමෝදන් විය යුතු පිරිසක් ඉන්නවා. ඒ නිසා ප්‍රථමයෙන්ම අපි ඒ රැස් කරගත් සකල විද කුසල ශක්තිය ලෝසසුන් සුරකින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. රත්නත්‍රේ දළදා වහන්සේගේ ජයශ්‍රී මා හාමුදුරුවන්ගේ සියලු දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය මෙම විහාරාධිපති බෞද්ධ නාලිකාවේ ගරු සභාපති මේ දරණාගම කුසල ධම්ම හාමුදුරුවෝ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන එච්.ආර්. කරුණාවති මෑණියන් ප්‍රධාන අටාල කුරුණෑගොඩ ප්‍රදේශයේ සියලුම දෙනාටත් සහභාගී වෙන දායක කාරකාදී පින්වතුන්ටත් සමස්ත ලක්වැසි ජනතාවටත් ආයුරාරෝග්‍ය ආදී සම්පත්තිය පිණිසම වේවා, කරන කියන කටයුතු සාර්ථක වේවා, කායික මානසික සුවසහනය සැලසේවා, අධ්‍යයන අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා ව්‍යාපාරික කටයුතු සෑම දෙයක්ම සාර්ථක වේවා. ඒ වගේම දෙවියන්ටත් අපටත් අභාවයට පත් වුණ කරුණාවති මෑණියන්ගේ ආදරණීය ස්වාමියා, ඒ වගේම මලික් තාරක පුතණුවන්, ඒ වගේම දෙමව්පියන් ඇතුළු සියලුම දෙනාටත් ඔබ නමින් මියගිය ගුරුවර මව්පියාදී සෑම දෙනාටත් රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ටත් මා නමින් මියගිය මගේ මව්පියන් ඇතුළු අපි සියලු දෙනාටත් උතුම් වූ නිවන් සුව පිණිසම හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්තිතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සියලු දෙනාම වැඳගෙන මා කියෝ පසු මේ පාඨයන් කියන්න. යමෙක් ලෝභේ සුවපත් වූ නම් එහෙම සම්බුදු සරණ ගියෝ. යමෙක් ලෝභේ සුවපත් වූ නම් එහෙම සදහම් සරණ ගියෝ. යමෙක් ලෝභේ සුවපත් වූ නම් එහෙම මහා සංඝ සරණ ගියෝ. යමෙක් ලෝභේ සුවපත් වූ නම් එහෙම තිසරණ සරණ ගියෝ. සෑම දිනාටම තෙරුවන් සරණින් දෙවිරැක වරණින් නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පන්නිය
ඒකාන්ත වශයෙන්ම සැලසේවා. අද ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ තැඹිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පරිවෙනාධිපති කොළඹ නව කොරළේ හා නව තොටමුණේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පනාකාවේ ප්‍රේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරමින් මේ සසුන දහමින් පෝෂණය කරන්නට ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමාවට පත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.